ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. ජීවිතේ අපි එකම අත්දැකීමට මුහුණ දෙමින් නැවත නැවතත් මේ සසරේ යනවා. සමහර වෙලාවට අපිට പ്രേත ලෝකේ ඉපදෙන්න වෙනවා. ත්‍රිසං ලෝකේ උපදින්න වෙනවා. නිරේ උපදින්න වෙනවා. ඒ වගේම සමහර ලාවට දිව්‍ය ලෝකේ, ඒ වගේම මේ මනුස්ස ලෝකෙත් අපට උපදින්න වෙනවා. නැවතත් ඒ අත්දැකීම් ලබා ගනිමින් අපට මේ සසර කතරේ නොනවතින ගමනක් යන්න වෙලා තියෙනවා. මේ යන ගමන නවත්වන වැඩපිළිවෙල සදාකාලිකව මේ ගමන නවත්තන්නට අවශ්‍ය වැඩපිළිවෙලයි සම්බුදු සිතක අසිරිමත් දහම් සාකච්ඡාව තුළින් ඔබට අසන්නට ලැබෙන්නේ. ඒ සඳහායි ඔබට මේ මහා සංඝරත්නයේ කරුණු පැහැදිලි කරන්නේ. ඔබව දිරිමත් කරන්නේ, ධෛර්යමත් කරන්නේ. වේගයෙන් පහළට ගලන ගංගාවක් අප ඒ ගංගාවට ඉහළට යාමට, අපි ඒ ගංගාව තුල ඉහළට යාමට උත්සාහ කිරීමේදී යම් ප්‍රමාණයක අප පහළට එනවා කියන කාරණේ සිද්ධ වෙන්න පුළුවන්. නමුත් අපි දිරිමත් වෙලා ඒ වේගයෙන් පහළට ගලන ගඟේ ඉහළට අපි තරණය කරන්න උත්සාහ කළ යුතුයි. ඉතින් සම්බුදු සිතක අසිරිමත් ගුණකඳ ඔබට කියලා දෙන සදහම් වැඩසටහන මෙලෙසින් ආරම්භ කරන්න අවසරයි. ඒ වෙනුවෙන් වැඩම කරන්නට යෙදුණු පුණ්‍යවන්ත මහා සංඝරුවනට පළමු කොටම අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. උතුම් වූ සදහම් දේශනාව වෙනුවෙන් අද දවසේ බැතිබර විකාශන දායකත්වයේ දරන්නේ අද දින උපන්දිනයේ සමරන යශෝදා විජේසිංහ දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පැතීම පිණිස, ඒ වගේම අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත්, ඒ වගේම රැකී ආරක්ෂා කටයුතු සාර්ථක කර ගැනීමටත් ආශිර්වාද කිරීම පිණිස ඩුබායිහි පදිංචි සුදත් විජේසිංහ සහ ඒ වගේම නිල්මිනී විජේසිංහ යන පින්වත් දෙමාපියන් දෙපළ විසින් සමයි පවුලේ සියලු දෙනාම එකතු වෙලා අද දවසේ සම්බුදු සිතක අසිරිය උතුම් වූ සදහම් සාකච්ඡාව වෙනුවෙන් මෙලෙසින් බැතිබර විකාශන දායකත්වයේ දරන්නේ. අද දවසේත් වැඩම කරන්නට දෙනු පුණ්‍යවන්ත මහා සංඝරුවනට දෙපා නැමද අපි ආරාධනා කරමු. උතුම් වූ සදහම් දේශනය ආරම්භන්නට. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තිරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, අපි කතා කරමින් සිටියේ බුදුරජාණන් වහන්සේගේ දසබල ඥානයක් වන කර්මය පිළිබඳ තියෙන ආශ්චර්ය අවබෝධ පිළිබඳව. ඊතර මේ බුදුරජාණන් වහන්සේගේ මේ කර්මය පිළිබඳ තියෙන අවබෝධය විග්‍රහ කරන ලස්සන දේශනා දෙකක් තමයි අද මම පැහැදිලි කරන්න මහන්සි ගන්නෙ. එහෙමයි. හරි ආශ්චර්යයි. බුදුරජාණන් මේ දේශනා දෙක තියෙන අංගුත්තර නිකායේ දෙවෙනි පොත්හන්සේගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා චත්තාරෝමි භික්ඛවේ පුඤ්ඤාභි සන්දා කුසලාභි සන්දා සුඛසහරා සෝවග්ගිකා සුඛ විපාකා සග්ග සංවත්තනිකා ඉත්තාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තන්ති කතමේ චත්තාරෝ. ඒ කියන්නේ මේ පිං ගංගා හතරක් තියෙනවා කියන්නේ. ඒ කියන්නේ මේ හතර තුල ඉන්නකොට ගලනවා. ඒකයි පුණ්‍ය ගංගා කියන වචනේ පාවිච්චි කරන්නේ. පුණ්‍ය ප්‍රවාහය, කුසල ප්‍රවාහය මේ සුගති සැප ලබා දෙනවා කියනවා. සැප විපාක ගෙනත් දෙනවා කියන සුගතිය පිණිස පවතිනවා කියන. අපිට තියෙන මෙතන සමාදම් වෙලා මේ කටයුතු කරන්න විතරයි තියෙන්නේ. එහෙමයි. හරි පුදුමයි. කොහොමද? මහණෙනි, යස්ස භික්කවේ භික්ඛු චීවරම් පරිභුඤ්ජමාන. යම් භික්ෂුවක්
කවුරු හරි දීපු සිවුරක් පරිභෝග කරනවා. පරිභෝග කරගෙන අප්‍රමාණං චේතෝ සමාධින් උපසම්පජ්ජ විහෙරති. අප්‍රමාණ වූ ඒකට කියනවා සමාධියක් ගොඩනගාගෙන ඒ තුල වාසය කරනවා කියන. අප්‍රමාණං චේතෝ සමාධින් උපසම්පජ්ජ විහෙරති. ඒතර මේ අප්‍රමාණ චේතෝ සමාධිය කියන එක ඔය දේශනාවල තේරෙනවා. මේ රහතන් වහන්සේගේ සමාධියට කියන නමක්. එතකොට මීට පෙර වැඩසටහනේ ස්වාමීන් වහන්සේ අපි කතා කළා සම්මා සමාධිය කියන සම්මා සමාධිය ගැන කතා කළා. ඒතර මේ සම්මා සමාධිය සම්පූර්ණ වෙන්නේ රහතන් වහන්සේගේ. එහෙමයි. සම්මා සමාධිය සම්පූර්ණ වෙන්නේ. එතකොට සම්මා දිට්ඨියෙන් යුතු ශ්‍රාවකයාගෙන යම් ප්‍රමාණ වලට තියෙනවා. එහෙමයි. දැන් ඔය මට මතකයි මහා කශ්‍යප මහ රහතන් වහන්සේ එක්තරා අවස්ථාවක සිංහනාදයක් කරනවා මේ ආනන්දයන් වහන්සේත් එක්ක. ආනන්ද ඔබට කියලා තියෙනවද මේ මොකද්ද තථාගතයන් වහන්සේට ඔබ ගැන මෙහෙම කියලා දීද කියලා තථාගතයන් වහන්සේ කොහොමද තථාගතයන් වහන්සේට පළවෙනි ධ්‍යානෙ උපදවාගෙන ඇති තාක්කල් ඉන්න පුළුවන්. දරි සමාධි බලයේ ස්වභාවය බලන්න ඇති තාක්කල්. එහෙම. ප්‍රමාණ රහිතයි ඒකට. අප්‍රමාණ වූ සමාධියක් ඒක. සමාධි. එතාක්කල් ඉන්න පුළුවන්කම තියෙන එක. නිදුකින් සුවසේ පහසුවෙන් උපදවන්න පුළුවන් ඇති තාක්කල් ඉන්න පුළුවන්. එහෙම. ආනන්ද ඔබටත් කියලා තියෙනවද මේ ආනන්දරත් ඒ වගේ ඉන්න පුළුවන් කියලා තියෙද කියලා අහනවා. අනේ ස්වාමීනි මට නම් කියලා නැහැ කියනවා. එහෙමයි. ඒ වුණාට ආනන්ද තථාගතයන් වහන්සේ මෙහෙම කියලා කියනවා. මේ පින්වත් මහන්නේ තථාගත බුදුරජාණන් වහන්සේට මේ පළවෙනි ධ්‍යානෙ පුදවාගෙන කැමතාක් කාල ඉන්න පුළුවන්. ඒ වගේම පින්වත් මහන්නේ මේ මහා කස්සපයන්ටත් පළවෙනි ධ්‍යානෙ පුදවාගෙන කැමතාක් කාල ඉන්න පුළුවන් කියලා දේශනා කළා කියනවා. එහෙමයි. මේක මේ යම් කාර්යයක් විශේෂ කාරණාවක් අරබය තමයි මේක සිංහනාදි කරන්නේ. එහෙමයි. අන්න බලනකොට කැමති තාක් කාල ඉන්න පුළුවන්. අන්න අප්‍රමාණ සමාධියක ස්වභාවයක් ඒක. එතකොට ඒක මේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන රහතන් වහන්සේට නම් මෙතන පාවිච්චි කරන වචනයක් තමයි මේ අප්‍රමාණ සමාධියෙන් උපසම්පජ්ජ විහෙරති. අප්‍රමාණ සමාධියක් උපදවගෙන වාසය කරනවා කියන. ඒතකොට ඒකේන සිවුරක් පරිහරණය කරනවා නම් අප්‍රමාණෝ තස්ස පුඤ්ඤාபிසන්දෝ කුසලාபிසන්දෝ සුඛස්සාහාරෝ සග්ග සම්වත්තනික. ඒතර මොකද වෙන්නේ? ප්‍රමාණ කරන්න බැරි මහා පිං ගඟක් ගලනවා කියන. කාටද ගලන්නේ? සිවුර පූජා කරපු කෙනාට. එහෙමයි සම්මාස. සිවුරක පූජා කරපු කෙනාට අප්‍රමාණ පුණ්‍ය ප්‍රවාහයක් කුසල ප්‍රවාහයක් ගලයි. ඒ සුගති සැප ලබා දෙයි. සැප විපාක සලසයි. සුගතිය පිණිස පවතින්නේ සිතට ප්‍රිය ඇති කරන කාන්තු මනාපෝ හිතසූ පිණිස පවතින්නේ කියලා බුදුරජාණන් දේශනා කරන පුදුම ආශ්චර්යයි. එහෙමයි. ඒ කියන්නේ මේ බලනකොට භාග්‍යතුන් වහන්සේ ඉන්න කාලේ රහතන් වහන්සේලා ඉන්න කාලේ ඒතර බොහෝ දෙනෙක් ඉතින් ගත්තොත් වැඩිපුර ඉන්නේ මේ වගේ උත්තරමයෝ නේද එතකොට. එහෙමයි. ඒතර ඒ උත්තරමයට සිවුරක් යම් කෙනෙක් පූජා කළාද අර සිවුර ඇඳගෙන යම් කෙනෙක් මේ එතකොට අප්‍රමාණ සමාධියකින් ඉන්නවද සිවුර පූජා කරපු කෙනාට මොකද වෙන්නේ? පිං ගලගලා ඉන්නේ. එහෙමයි. අර සාමාන්‍ය මිනිස්සයාද බැංකුවට සල්ලි ටිකක් දාලා අර දවස ගානේ පොලි එකතු වෙවි තියෙන්නේ. එහෙමයි. ඒක පොඩි ගාණක් මේක. නමුත් යම් කෙනෙක් අර බලන්න නියම සේවින් account එකනේ පිනට දීපු දේ. ඊළඟ දේශනා කරන බුදුරජාණන් වහන්සේ ඊළඟ කාරණේ විදියට කුමක්ද? මහන්නී යම් දායකයෙකුගේ දානයක් පරිහරණය කරන භික්ෂුව. ඒත් මොකද කියන්නේ? අප්‍රමාණ චේතෝ සමාධින් උපසම්පජ්ජ විහෙරති. අප්‍රමාණ ගුණයෙන් යුතුව අප්‍රමාණ චේතෝ සමාධියට සම්වැදලා ඉන්නකොට මොකද වෙන්නේ? අර දානි පූජා කරපු කෙනාට අප්‍රමාණ පිං ගලනවා කියන්නේ. අන්න බුදු කෙනෙකුට විතරයි බුද්ධ නේත්‍රයට පමණයි මේ වගේ පිං ගලන වැඩපිළිවෙලක් පේන්නේ. එහෙමයි. දෙව් මිනිස් ලෝකයට දැන් මේ වගේ පිං ගලන වැඩපිළිවෙලක් දකින්න සර්වඥයන් වහන්සේ නමක් හිටියේ නැත්තම් දන් දෙන්න කියලා කොච්චර දේවල් කරනවද? එක සිවුරක් පූජා කළා අප්‍රමාණ පිං ගලනවා කියන්නේ දකින්නේ කවුද? භාග්‍යතුන් වහන්සේ විතරයි. එහෙමයි. ඊළඟට එක දානෙන් දබ්බෙඳලා ඒක වළඳලා අප්‍රමාණ චේතෝ සමාධියකින් රහතන් වහන්සේ නමක් මේ ගුණ පිරූ කෙනෙක් ඉන්නකොට අප්‍රමාණ පිං ගලනවා කියලා දකින්නේ භාග්‍යතුන් වහන්සේ විතරයි. ඒතර බලන්න දැන් බුද්ධ ශාසනය කාලෙකට දැන් අර මේ
අවුරුදු දහස් ගණන් එක දිගට ධම්මටවල් පවත්වපු කෙනෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. ඒතර එහෙම කෙනෙක් ඉඳලා තව කෙනෙක් බුද්ධ ශාසනයක මේ වගේ සමාධියක් උපදවගෙන ඉන්න කෙනෙකුට දානි හැන්දක් පූජා කළා, සිවුරක් පූජා කරලා ඉන්නකොට අර පිනට වඩා මහා පිනක් උපදව ගන්න. එහෙමයි. බුද්ධ ශාසනය කාලේ පමණයි තියෙන්නේ. බුද්ධ ශාසනයකින් කාලයකින් බැහැරව මෙහිම ලෝකී ස්වභාවයක් උපදින්න බෑ. එහෙමයි. ඒතර සර්වඥයන් වහන්සේ මේ දෙව් මිනිස් ලෝකයට පහළ වීම දෙව් මිනිස් ලෝකයට කොතරම් අසිරියක්ද? ඒ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා මේ දෙව් මිනිස් ලෝකයට රහසක් වෙච්ච මේ කාරණේ දේශනා කරනකම් කිසි කෙනෙක් දන්නේ නැහැ මෙච්චර පිං ගන්න වැඩ පිළිලක් තියෙනවද කියලා. ඒ නිසානේ බුදුරජාණන් ශ්‍රාවක සංඝයාට දේශනා කළේ අනුත්තර පිංකෙත කියන වචනයක් පාවිච්චි කළා. එහෙමයි. ඒතර භාග්‍යතුන් වහන්සේ නම් සිවුර පූජා කළා කොහොම පිං ගන්නවද නේ? එහෙමයි. භාග්‍යතුන් වහන්සේට දැන් දානි පූජා කරපු ඇත්තන්ට කෙසේ පිං ගන්නවද? ඒකනේ දැන් අර පසේ බුදුරජාණන් වහන්සේ නමකට දානයක් දෙන්න කියලා හත් වතාවක් දිව්‍යයන් අතර හත් වතාවක් සිටු ගෙදර. ඒතරි පසේ බුදුරජාණන් වහන්සේ සමාධි බලය කෙසේද? තමන්ගේ අතිනුත් නෙමෙයි සේවකයෙක්. සේවකයෙකුට කියලා තමන්ගේ අතිනුත් නෙමෙයි. එහෙමයි. ඒතර සම්මා සම්බුදු කෙනෙකුට පිදූ දානය කෙසේද? අපිට හිතා ගන්න බෑ. ඒතරනේ මේ බුද්ධ ශාසනය කාලයකට මිනිස්සු වර්ගයාට මේ සතා සිව්පාට පවා කොච්චර සැනසෙල්ලක්ද? ඊතරම් අසිරියක් බුද්ධ ශාසනය කාලෙක පමණයි පින්වත්නි. එහෙමයි. ඉතින් එවන් දුර්ලභ යුගයක ඉපදිච්ච අපිට අහෝ භාග්‍යතුන් වහන්සේ සිහි කරගෙන චෛත්‍ය බෝධිය වැන්දත් පිළිම වහන්සේ වැඳ පුදා ගත්තත් සදහැසිත උපදවාගෙන ඒ පරම සත්‍ය සදහැසිත උපදවාගෙන විනාඩි 5ක් අහගෙන හිටියත් කතරම්නම් පිං ගලනවද? එහෙමයි තියෙන්නේ. දේශනා කරන මහණෙනි යම් දායකයෙකු කුටි සෙනසුණක් ඔන්න දැන් කුටියක් හදලා පූජා කරලා තියෙනවා. ඔන්න මොකද වෙන්නේ? භික්ෂුවක් මොකද වෙන්නේ? අප්‍රමාණ චේතු සමාධිය උපදවගෙන වාසය කරනවා කියනවා. වාසය කරනකොට මොකද වෙන්නේ? අප්‍රමාණ පිං ගලනවා කියනවා අර කුටිය පූජා කරපු දායකයාට. එහෙම. සමහරවිට අර රැස් කරපු පින මං හිතන හිට කල්ප ගානක් සුගති සුවසීන් සපෝට් කරනවා යාට. එහෙම. අද වර්තමානයේ මේ මිනිස්යාගේ සැපේ පිණිස සපෝට් කරන්න දෙයක් නැහැ. ඒකයි මිනිස්සයා ගත්තොත් එහෙම බුදුම මහන්සියක් නෙදරන්නේ ජීවත් වෙන්න. බුදුම මහන්සියක් දරනෝනේ තමන් තුන් වේල කාලා ජීවත් වෙන්න. ඇයි? අර සැපේ පිණිස සපෝට් එකට දෙයක් නැහැ. නේද? දැන් අද වර්තමානයේ ගත්තොත් එහෙම දැන් මේ වගේ එකක්. දැන් මිනිස්සු දැන් දන් දුන්නට අර පින බලවත් වෙන්නේ. එක්කෝ දායකයාගේ ජීවිතයේ තියෙන අපිරිසුදු බවක් නිසා. එක්කෝ ලබන පිරිසගේ තියෙන අපිරිසුදු බවක් නිසා. ඒ දෙකම බලපාන. එහෙමයි. ඉතින් පින අර ඒකනේ සමහර අවස්ථාවල තියෙන සාරිපුත්ත මහ රහතන් වහන්සේට බත් හැන්දම බෙදලා කුඹුරට යනකොට මෙන්න කුඹුරේ රත්තරන් ගලන. සමහර අවස්ථාවල තියෙනවා. දික්ට ධම්ම වේදනීය වශයෙන්. දික්ට ධම්ම වේදනීය වශයෙන්. එකක් එයාගේ පහන් සිත බලපානවා. අනිත් එක රහතන් වහන්සේගේ මහා ගුණ සම්පත්තිය බලපානවා. එහෙමයි. පුදුම දෙයක් මේක. ඊළඟට කියනවා අප්‍රමාණ පුණ්‍ය ප්‍රවාහයක් කුසල ප්‍රවාහයක් ඒ සුගති සැප ලබා දී සැප විපාක සලසයි සුගතිය පිණිස පවතින්නේ සිතට ප්‍රිය ඇති කරවන කාන්තෝ මනාපෝ හිතසුව පිණිස පවතින්නේ. ඊළඟ දේශනා කරන මහණෙනි ඊළඟ කාරණේ යම් දායකයෙකු ගිලම්පස බීත්තේ පිරිකර පරිහරණය කරන භික්ෂුවක් ඉන්නවා කියන අප්‍රමාණ චේතෝ සමාධියෙන් ඉන්නවා කියන සම්බදී වාසය කරනවා. එතන මොකද වෙන්නේ? ගිලම්පස ටික දායකයාට අප්‍රමාණ පුන් ගන්නවා. අප්‍රමාණ කියන්නේ මොකද්ද? ප්‍රමාණනේ. ප්‍රමාණ නැත්තම් මොකද වෙන්නේ? සසරට වැටෙනකොට ප්‍රමාණ රහිතව ඔහුට විපාක ගෙනත් දෙනවා. එහෙම. බැලු පස මොකද්ද වෙන්නේ? සැප විපාක. අන්න බලන්න. ඒක සර්වඥ නෙතට පින්වත්නි දසබල ඥානේ පිහිටා මේ දකින ආශ්චර්ය පින්ක. ආශ්චර්ය පිනේ විපාක බුදු කෙනෙක් කැරෙන්නට මේ දෙව් මිනිස් ලෝකයට මේක දේශනා කරන්න කෙනෙක් නැත. විවරණය කරන්න කෙනෙක් නැහැ. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ විතරයි ශ්‍රාවකයන්ටවත් මේ හැකියාව නැහැ මෙච්චර ආශ්චර්යයක්. මිත්‍ර පිංගල්නවා කියලා දකින්න බෑ. මහන්නේ මේවනාහි පුණ්‍ය ප්‍රවාහයෝ කුසල ප්‍රවාහයෝ සතරයි මේ සුගති සැප ලබා දී
සැප විපාක සලසයි සුගතිය පිණිස පවතිනාහුය. සිතට ප්‍රිය ඇති කරවන කාන්තු මනාපෝ හිතසුව පිණිස පවතිනාහ. අර එක්තරා අවස්ථාවක තියෙන අර මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දවල් කාලේ ග්‍රීස්ම කාලෙක එහෙමයි. පිණ්ඩපාතේ වඩිනවා. මිනිස්සෙක් අඹ ගස් වලට වතුර දාලා ඉන්නවා. වතුර දාලා ඉන්නකොට මේ සාරිපුත්ත මහරහතන් දැන් ග්‍රීස්ම කාලේ දාඩි දාගෙන වඩිනවා දැක්කා. දැකලා අර මිනිස්සයා මේ කතා කළා. කතා කළා අනේ ස්වාමීන් වතුර නම් ගොඩාක් නැහැ. මේ අඹ ගහ හැටින් වැඩ ඉන්න කිව්වා මම ඔබ වහන්සේ පෙම් පහසු වෙන විදියට මේ අඹ ගහට වතුර දාන්නම් කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉතින් අර ගහ හැටින් මොකක් හරි ආසනයක් තියෙන නැති අඳනි පිටින් වාඩි වුණා. අර මිනිස්සු මොකද කරේ? මේ ළඟ තියෙන තැනින් වතුර අරගෙන ගිහලා දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ කිව්වා පෙම් පහසු වෙන විදියට ගහට වතුර වැටෙන වතුරක් කරනවා. එහෙමයි. ඊට අනේ ස්වාමීනි මේ ගොඩක් දේවල් නම් මං ගාවනේ හකුරු කෑල්ලක් තියෙනවා දිය කළ ගිලම්පස එකක් දෙන්න. හොඳයි කිව්වා. ගිලම්පසෙක පූජා කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේට ඇඟ වේලගෙන සිවුර පුරවගෙන වැඩිනොද මේ මිනිස්සයාගේ හිත ප්‍රීතියෙන් පිනා ගිහිල්ලා. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ යන දිහා බලාගෙන හිටියත් සර්පෙ පෑගුණා දෂ්ට කළා. මිනිස්සෙ මැරුණා. එහෙමයි. දැන් අතින්ට සාරිපුත්ත මහරහතන් වහන්සේ නොවැඩියාන මිනිස්සයා සර්පෙ දෂ්ට කළ කොහේයිද? දැන් බලන්න නිදා පිවිදිය වගේ දෙවියන් අතර සම්පූර්ණ ගමනම වෙනස් වුණා නේද? ගම්වන්නම වෙනස් වුණා. එහෙමයි. බලන්න එතකොට මේ අපිට ලැබුණු මේ දැන් බලන්න ලංකාව වගේ රටක හැම තැනම චෛත්‍ය හැම තැනම සම්බුදු බව සිහි කරන බෝධි හැම තැනම සර්වඥයන් වහන්සේ සිහි කරන පිළිම වහන්සේලා. එහෙමයි. අපි නිතර මේ සම්බුද්ධත්වයේ සිහි කළ වන්දනාමාන කරගන්න ඕනේ. ඒ සම්බුද්ධත්වයේ සිහි කළ ප්‍රසාදේ ඇති කරගන්න පුළුවන් නම් ඇති වුණු සැනින්ම පිං ගලන. සම්බුද්ධත්වයේ සිහි කළ හිතේ ප්‍රසාදයක් උපදින්න පුළුවන් නම් ඒ ඇති වෙන මොහොතේ ඉඳන් කුමක්ද ගලන්නේ? ජීවිතේට පිනමයි ගලන්නේ. එහෙමයි. අන්නේ තෙන්ට ඉන්නයි මහන්සි ගන්න ඕන අපේ ජීවිතේ. මාන්නේ මේ පුණ්‍ය ප්‍රවාහයන් කුසල ප්‍රවාහයන් සතරින් යුතු ආරි ශ්‍රාවකයාගේ පිනේ ප්‍රමාණයක් ගණනින්ට පහසු නෑ කියලා කියනවා. සුගති සැප ලබා දෙන සැප විපාක සලසන සුගතිය පිණිස පවතින සිතට ප්‍රිය ඇති කරන කාන්ත මනාප හිතසුව පිණිස පවතින පුණ්‍ය ප්‍රවාහය කුසල ප්‍රවාහය මෙපමණ කියා කිව නොහැකිය. අසංකේය වූ අප්‍රමාණ වූ මහා පුණ්‍යස්කන්ධ යන සංඛ්‍යාවට අයිති වන්නේ. අප්‍රමාණ කියන ගණයට අයිති. ඒක මේ වගේ දෙයක් කියනවා. මහා සමුද්‍රයේ තියෙන ජලය ප්‍රමාණ කරන්න බෑ කියනවා. ඒක අපහසුයි කියනවා. එහි මෙතේ දිය බඳුන් 100 ගණනක් දිය භාජන දහස් ගණනක් මෙච්චර තියෙන දිය භාජන මේ දහස් මේ මෙච්චර තියෙනවා කියලා ගණන්න බෑ කරන්න බෑ කියනවා. අසංකේය කියන ගණයට අයිති කියන මහා ජලස්කන්ධය. එහෙමයි. ඒ වගේම තමයි කියන්නේ. මේ කියන හතර අවස්ථාවේ ගලන පිං ප්‍රමාණ කරන්න බෑ. සර්වඥයන් වහන්සේ යන් සිවුරක් කාගේ හරි පෙරෙව්වාද අම්මෝ. එහෙමයි. සමහරලාට ඒ කට්ටිය සසර දුකින් ඈතර නොවුනා නම් අනිවාර්යෙන් තාම සුගති. මහා කශ්‍යපයන් වහන්සේට යන් සිවුරක් දුන්නාද? ඒ රහත් මුනිවරුන්ට සිවුරක් පූජා කළාද? හිතා ගන්න බෑ. මේ මාර්ගඵලලාභී ශ්‍රාවකේ දැන් ওই සියලු පින් පරයා පින් උපදිනවා කියන කොහොමද? ආරි මහා සංඝරත්නී ශ්‍රී නාමේ යම් කෙනෙක් සිවුරක් පුදයිද? එක්කෙනෙක් නෙවෙයි ඒකට අරමුණු කරගන්න. මම මේ සිවුර පූජා කරන්නේ ආරි මහා සංඝයාට. තුන්කල් වාසී මහා සංඝරත්නය. අපි තුන්කල් වාසී කියන වචනේ පසු කාලීනව ඇති වෙච්ච එකක්. එහෙමයි. එතන මේ මහා සංඝරත්නය කියන වචනේ තමයි පාවිච්චි කරන්නේ. එහෙමයි. ඒතර එතනදී සාමාන්‍යයෙන් තියෙනවා දැන් ඔය සමහර තැන්වල තියෙන ආර්ය මහා සංඝරත්නය කියන වචනේ පාවිච්චි කරනවා. එහෙමයි. එතකොට දැන් ඒ වචනේ සිහි කළාම හිත උරු කරගත්තාම ප්‍රමාණවත් කියන එක. එහෙමයි. දැන් සාමාන්‍යයෙන් කල්පනා කරලා දැන් අද වර්තමානයේ අද දැන් සිවුරක් පූජා කරනවා කියලා. ඉතින් අතීතයේ පිරිස එතකොට ඒ සිවුරට සහභාගී වෙන්නේ නැහනේ. එහෙමයි. ඒකයි මම කියද වර්තමානයේ ගත්තුවේ වචනය දැන් අපි දැන් මේ වෙලාවේ දානයක් පූජා කරනවා. ඉතින් අතීතයේ පහළ වෙච්ච සංඝ පිරිසට ඒ දානේ නැහැ එතකොට. ඒ ගන්න වචන එච්චර මම හිතනවා සාර්ථක නැහැ කියලා ඒක. එහෙමයි. ඒතර දක්ෂිනාවෙන් බං සූත්‍රය පැහැදිලිවම තියෙනවා මේ සංඝගත දක්ෂිනාව කියන විස්තර කරද්දී මේ සංඝයා උදෙසා පූජා කරන්න කියන අදහසින් තමයි පූජා කරන්න ඕන කියලා. එහෙමයි. ඒක එසේ හිතලා පිදීමෙන්ම සංඝයා උදෙසා පිදුවා වෙනවා. එහෙමයි. ඒ වචනේ ප්‍රමාණවත් හුරු කරගත්තාම. එහෙමයි. ඊට අමතරව අපි ආර්ය මහා සංඝ කියන වචනේ ආර්ය
ආර්ය කියන වචනේ වැටෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයට. ඒ වචනේ සිහි කිරීමෙන්ම පින මහත්ඵලයි. එහෙම. පින මොකද පින මහත්ඵල නෙවෙන්න ඕන. ඒතර පිනක් මහත්ඵල වෙන්න අපේ හිතින් හිතන සිතිවිල්ල ලස්සන වෙන්න වැදගත් වෙනවා. මහන්නේක මේ වගේ දෙයක් කියන ඊළඟට ওই විදිහට මහා ජලස්කන්ධ මුහුදු ජලස්කන්ධයේ ප්‍රමාණ කරන්න බැරි යම්සේ දෙසේ මහන්නේ පුණ්‍ය ප්‍රවාහයන් කුසල ප්‍රවාහයන් සතරින් යුතු ආරි ශ්‍රාවකයේ පිනි ප්‍රමාණය ගණන් කරන්න පහසු නැහැ කියන. ගාථාවක් දේශනා කරන අප්‍රමාණ මහා කඳක් වැනි වූ බොහෝ බය බේර වේති නොයෙක් රන් රුවන් වලට ආකරු මහා සාගරයට මිනිස් සමූහයා විසින් සේවනය කරනු ලබන බොහෝ ගංගාව ගලා බසිනවා කියන. මෙසේම ආහාර පාන වස්ත්‍ර සයනාසන පුටු ඇතිරිලි ආදී පූජා කරන්නා වූ නුවණැති මිනිසා කරා පුණ්‍ය ධාරාව ගලා ඇති කියන. හරියට අර සයුරට ගලා බසින කුමක් වගේද? ජලය වගේ කියන. එහෙමයි. සයුරට මහා ගංගා වලින් ජලය ගලා බස යන්නේ යම්සේද එතකොට මේ සිව්පස්සේ පොදනකොට මොකද වෙන්නේ? අර මහා පිං ගලනවා කියන්නේ. ඒතර මේක දෙව් මිනිස් ලෝකයාටම කොහොමද? වැහිච්ච එකක් ඒක. භාගතුන දේශනා කරන එක්තරා අවස්ථාවක පින්වත් මහන්නේ මම තරම් මේ දානේ විපාක මේ ලෝකෙ කෙනෙක් දන්නවනම් බත් කෑම ටික කාලා අන්තිමට විසි කරනවනේ අපි. ඒ ටිකවත් විසි කරන්නේ නැහැ කියන මෙහෙම හිතන්නේ නැතුව මේක සියලු සත්‍යයන්ට ආහාරයක් වේවා කියලා. තමන් වාජනේ හොදලා විසි කරනවනේ. ඒ හොදන වතුර ටිකවත් විසි කරන්නේ නැහැ කියනවා. දානේ විපාක දන්නවනම් මන්තර. එච්චර එතකොට මේ දන් දීම කියන කාරණේ සුළුපටු කියලා සලකන්න හොඳ නැහැ. ගෙදර ඉඳගෙන හරි භාග්‍යතුන් වහන්සේ කරගෙන මලක් පහනක් පැන් එකක් පූජා කරන්න ඕන අඩු ගන්න උදේ හවස. ශ්‍රී නාම සීකරම සකස් කරලා ශාස්ත්‍රුන් වහන්සේ මෙතන වැඩ සිටිනවා කියන අදහසින් අනිත් එක තමයි. මේ සමහර අය පිළිම වහන්සේ මෙතන ඉන්නේ භාග්‍යතුන් වහන්සේ නෑ නේ කියලා අදහස ආවට පස්සේ මොකද වෙන්නේ? අර මහා හුඬු වලට පූජා කරන්න එකත් එක්ක නේද එතකොට? එහෙමයි සානස්. මේක දැන් කොහොම විසි කරන්න ඕනේ ඔන්න ඔය කියලා අදහස් එනවා එතකොට. එහෙම ආපු ගමන් පින ලඝු වෙනවා. පින අල්ප වෙනවා යාගේ. එහෙමනේ සර්වඥයන් වහන්සේ වැඩ සිටිනවා කියලා අදහසින් තමයි පූජා කරන දේ පූජා කරන්න ඕනේ. ඒතරද මේ සමපිම් උපදිනවා කියලා මට මතකයි විමානවත්වයක තියෙන එක්තරා අවස්ථාවක්. ඊළඟට ဒ ුතිය පුඤ්ඤාභිසන්ද කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ දේශනා කරනවා මහණෙනි පුණ්‍ය ප්‍රවාහය තවත් කුසල ප්‍රවාහය සතරක් තියෙනවා කියලා. මේ සුගති සැප ලබා දෙනවා කියන සැප විපාක ගෙනත් දෙනවා කියන සුගතිය පිණිස පවතිනවා කියන සිතට ප්‍රිය ඇති කරන කාන්ත මනාප හිතසුව පිණිස පවතිනවා කියන තුමද්දී මහන්නේ ආරි ශ්‍රාවකයා බුදුරජුන් කෙරෙහි නොසෙල්ලෙන පැහැදීමේ යුක්තයි කියන. ඒකත් පිං ගලන්න හේතු වෙනවා. හරි පුදුමයි. ඒක කොහොමද පැහැදින්න ඕන? හැබැයි පහදින්න ඕන විදියක් තියෙනවා. මෙහෙම පහදිනකොට තමයි පිං ගංගාවක් ගන්න. කොහොමද? භාග්‍යතුන් වහන්සේ රාගයෙන් නිදහස් වෙලා ඉන්නේ කියලා. ඒ රාගයෙන් නිදහස් වෙච්ච එකට තමයි හිත පහදවන්නේ. දේශයෙන් නිදහස් වෙච්ච ගුණයට තමයි හිත පහදවන්නේ. එහෙමයි. මෝහයෙන් නිදහස් වෙලා ඉන්න ගුණයට තමයි හිත පහදවන්නේ. අන්න එහෙම ගුණයට හැබැයි ගුණයකට හිත පහදවනවා කියන එක ලේසි නෑ. ගුණයකට හිත පහදවන්නේ එයත් ගුණවත් වෙන්න ඕන. එහෙමයි. ගුණවත් නැති කෙනෙකුට ගුණයකට හිත පහදවනවා කියන එක ටිකක් ලේසි නෑ. සංවේදී වෙන්නේ නැහැ. ඒ නිසා ඒකට අපි මොකද කරන්න ඕනේ? හැමතිස්සෙම භාග්‍යතුන් වහන්සේගේ අරහත්ත්වය සිහි කරන්න ඕනේ. ඒක දැන් බොහෝ දේශනාවල තියෙනවා බුදුරජාණන් දේශනා කරන දැන් විශාකා මල්ලිකාවට මහා නාමට හිම කියනවා. දැන් භාග්‍යතුන් වහන්සේ කොහේ හරි අලුත් ගම් ප්‍රදේශයකට වඩිනකොට චාරිකාවේ අනේ ස්වාමීනි දැන් භාග්‍යතුන් වහන්සේ දැන් වඩිනවා. මේ ඉතින් ඒ නිසා මේ අපිට මේ භාග්‍යතුන් වහන්සේ සිහි කරන්න මොන හරි කරුණක් දේශනා කරන්න කියලා. ඊට පස්සේ කියනවා මහා නාම විශාකාව ඔබ භාග්‍යතුන් වහන්සේගේ අරහත්ත්වය සිහි කරන්න කියනවා. සම්මා සම්බුද්ධත්වයම සිහි කරන්න කියනවා. එහෙම. විද්‍යාචරණ සම්පන්නයි කියලා සුගතයි කියලා ලෝකවිදුයි කියලා අනුත්තර පුරුෂ ධම්මසාරති සත්තා දේව මනුෂ්‍යානම් බුද්ධ ගුණයෙන් යුක්තයි භගවා ගුණයෙන් යුක්තයි කියලා සිහි කරන්න කියනවා. ඒ සිහි කිරීමම එතකොට මොකද වෙන්නේ? එක පැත්තකින් තමයි හිත පහදින්න හේතු වෙනවා. එහෙමයි. එතකොට මේ අරහත්වේ කියන එක සිහි කරන ප්‍රමාණයට අරහත්ත්වයට හිත පහදින්න. මේ අරහත්ත්වයට හිත පහදවනවා කියන එක හරි දුෂ්කර කාරණා.
ඔන්න ඔය සොයන් තමන්ගේ ජීවිතයේ ඔන්න ඔය කරුණ ගොඩන ගන්න පුළුවන් නම් තනියෙන් ගෙදර පුටිය වාඩිලා පින් පුරන කෙනෙක් කියයි. අරහත් සිහි කර කර හිත පහදවන. අර ඒ කෙනාට මහා ලොකු ධනස්කන්ධයක් තියෙන අවශ්‍ය නැහැ නේද? නෑ. පින් කරන ධනස්කන්ධයක් ඕන කියලා නෑ. හැබැයි මෙතෙන්ට ඉන්න අමාරුයි අද යුගේ. අර ඒකත් එක තමයි අපි චෛත්‍ය දැන් ඒ සිහි කරන කුසලතාවය අඩු වෙනකොට තමයි අපිට ඒක සිහි කිරීම පිණිස අපිට පිළිම වහන්සේ නමක් අවශ්‍යයි. සිහි කරන්න අපිට චෛත්‍යයක් අවශ්‍ය වෙනවා. එහෙනම් ඔය මට මතකයි මේ පරිනිබ්බාන සූත්‍රය පැහැදිලිව තියෙනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී නාමය උදෙසා හතරමං හන්දියක ස්තූපයක් කෙරුවට පස්සේ යම් කිසි කෙනෙක් දැකලා හිතුනොත් එහෙම අනේ මේ භාග්‍යවත් අරහ සම්බුදුරජාණන් වහන්සේ උදෙසා නේද මේ සෑය හදලා තියෙන්නේ කියලා පහන් සිත් උපදව ගත්තු සැනින්ම සුගතියට යන පින් රැස් වෙනවා කියලා. මොහොතකට බුදුරජාණන් වහන්සේ කළා. ඒකයි. ඊළඟ දේශනා කරනවා මහන්නි ආර්ය ශ්‍රාවකයා ධර්මයේ කෙරෙහි නොසැලෙන පැහැදීමෙන් යුක්තයි කියන. උන් ඊළඟ කාරණේ ධර්මයේ කෙරෙහි නොසැලෙන පැහැදීමෙන් යුක්තයි කියන. කියන්නේ නොසැලෙන පැහැදීම කියලා කියන්නේ එතකොට ඒ තියෙන පැහැදීම විශ්වාසය වෙනස් වෙන්නේ. එහෙමයි. එතකොට දැන් ගොඩාක් අයගේ සමන් ගත්තොත් මේ පැහැදීම විශ්වාස වෙනස් වෙනෝනේ කාලයක් යනකොට. එතකොට ඒකද අපි මැරෙනකම් අපිට පුළුවන් නම් භාග්‍යතුන් වහන්සේගේ මේ ගුණ සමුදාය ගැන ඒ විදිහටම හිත පහදවගෙන වාසය කරන්න. ඇත්තට මේ මරණය ලාමක එකක් නෙමෙයි. උදේ භාග්‍යතුන් වහන්සේ ගැන දේශනාවේ තියෙනවා සත්තා මේ ලෝකේ යම් තාක් සත්තු ඇද්ද? අපදාවා, දීපදාවා, චතුප්පදාවා, බහුප්පදාවා, සංඤිනෝවා, අසංඤිනෝවා, නේව සංඤී නාසංඤිනෝවා මේ ලෝකේ යම් තාක් සතුන් ඇද්ද? ඒ සියලු පාද ඇති, පාද නැති, දිපා ඇති, සිව්පා ඇති, හඳුන ගන්න පුළුවන්, හඳුන ගන්න බැරි, රූපවත්, අරූපවත් යම් තාක් නානා ආයුරින් සත්වය ඇද්ද? ඒ සියලු සත්වයින් අතරින් අග්‍ර වෙන්නේ කවුද? තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එහෙමයි. වෙන කෙනෙක් අග්‍ර වෙන්නේ නැහැ. එවන් අග්‍ර වූ ශාස්ත්‍රුන් වහන්සේ ගැන ගුණ සිහි කර කර ඉන්නවා කියලා කියන්නේ ඔහු පින් ගලන වැඩපිළිවෙලේ වාසය කරනවා කියන එකයි. ඊළඟ දේශනා කරන මහණී ආර්ය ශ්‍රාවකෙක් ධර්මයේ කෙරේ නොසැලෙන පැහැදීමේ යුක්තයි. එනම් මේ ධර්මයේ ශ්‍රවණය කර කර හිත පහදෝ හිටියත් මොකද වෙන්නේ? පින් ගලනවා. අර එක්තරාවන මතක විමානවත්වයක තියෙනවා එක දෙවියෙක් ඉන්නවා. උතරේ දෙවියකින් අහනවා කොමන පිනක් නිසාද මේ ආවේ දෙවියන් අතට කියලා. එහෙමයි. එතන තියෙනවා මේ ජලය ඇසුරු කරගෙන හිටපු සතෙක් වෙලා හිටිය කියලා තමයි සාමාන්‍යයෙන් මේ කරුණ කියද්දි තේරුම් යන්නේ. ඒතර කියන්නේ සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ ගෙම්බෙක් මැඩියෙක් වෙලා හිටියා කියලා. ඒතකොට බලන්න හරි පුදුමයි. දැන් භාග්‍යතුන් වහන්සේ එතන බණ දේශනා කරගෙන ඉඳලා තියෙනවා. එහෙමයි. ගොපළු කොල්ලෙක් කියන උතන බණ අහන්නලා තියෙනවා. ඒතර මේ බණ අහා ඉන්නකොට මේ මැඩියගේ හිත පැහැදිලා. ඊට මේ ගොපළු කොල්ල දැන් එහාට මෙහාට ඇඹරෙනකොට අර කෙවිත මේ එහාට මෙහාට මාරු වෙනෝනේ. මාරු වෙනකොට මේ කෙවිත වැදුනා මැරුණා. දෙවියන් අතර ඉපදෙලා. එහෙමයි. ධර්මයට පැහැදිලා. ඒකයි දැන් සමහර පිරික් කියද්දි හිත පහන් කරගෙන ඉන්නවා. ඊට පස්සේ මේ ධර්මයේ ශ්‍රවණය කර කර හිත පහන් කර කර ඉන්නවා. පින් ගලනවා. ඒ පරම සත්‍ය ගැන හිත පහදව ගන්න. එහෙමයි. සත්‍ය ගැන හිත පහදවන්න පුළුවන් නම් පින්වත්නි ඒක තමයි මේ ජීවිතයේ තියෙන දුර්ලභම ලාභය. Tamante එහෙම හැකියාව ලැබිලා තියෙනවා නම් ඒක දුර්ලභ භාග්‍යයක් ඒක. භාග්‍යතුන් දේශනා කරන කොහොමද පහදවන්න මේ ධර්මයේ ස්වාක්කාතයි කියලා තමයි කියන පහදින්න ඕනේ. එහෙම. ස්වාක්කාතයි කියලා කියන්නේ කොහොමද? අනේ මේ ධර්මයේ නම් ආවට ගියාට දේශනා කරපු එක නෙවෙයි මේක. එහෙමයි. මනා කොටම පිරිසිඳ දැකලා ස්වයම්බු ඥාණයෙන් සාක්ෂාත් කරලා මේක දේශනා කරපු ධර්මයක් කියන තැන ස්වාක්කාතයි කියලා කියන්නේ. එතකොට දැන් දුරක්කාතයි කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ පිළිවෙලකුත් නැහැ. මේ සත්‍ය මත පදනම් වෙලත් නැහැ. වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. ස්වයම්බු ඥාණයෙන් දැකලත් නැහැ. ආවට ගියාට කියපයක් එතකොට ඒක. වෙන වෙන සෛද්‍යාන්තික යම් යම් දේවල් පදනම් කරගෙන කියපු ප්‍රකාශයක් විතරයි එතකොට. තර්ක සමහර ඒවා තියෙන තර්කානුකූලව කියන දේවල් විතරයි. සමහර දේවල් තියෙන පටු සමාධියක් නුවණක් දියුණු කරගෙන කියපුව විතරයි. නමුත් බුදු කෙනෙක් කියලා කියන්නේ සියල්ල දන්නා, සියල්ල දකිනා. දසබල ඥාන, විසරද ඥාන වලින් පිරිපුන් වෙලා එහෙමයි.
දෙව් මිනිස් ලෝකයාට මේක වැරදි කියලා චෝදනා කරන්න බැරි විදියටම ප්‍රත්‍යක්ෂ විදියට දැකලා දේශනා කරන දහම පරිපූර්ණයි. ස්වාක්ඛාතය කියලා කියන්නේ මේකයි. එහේ. සම්දිට්ඨිකයි කියලා කියන්නේ මොකද්ද? ඒතර මේ දහම ඇත්තට මේ තමන්ගේ ජීවිතේ හොඳට ගලපලා බලනකොට මේ ජීවිතේම මේක සත්‍යයි කියලා තේරුම් ගන්න පුළුවන් දෙයක්. දොන අපි අහන දුක නම් වූ ආර්ය සත්‍ය ගැන කතා කරනවා. ඒතර ඉපදීම දුකයි. එතකොට ඒක න නෝනින් කලපලා බලනවා ඇත්තට මේ ඉපදීමත් එක්ක මේ සත්‍යය වැඩිපුර විඳින්නේ මොනවද? ඇත්තටම සල්ලි තිබුණත් සල්ලි නැති වුණත් බලවත් වුණත් නැති වුණත් හැම කෙනෙක්ම බලන්නකො අවුරුදු 5ක් විතර අසුචි ගොඩේ වැටලා මල මුත්‍රා ගොඩේ වැටලා නෙමෙයි දින බලන්න. ඔය හැම කෙනෙක්ම ධනෙ තිබුණත් නැත බලවත් වුණත් නැති වුණත් මනුස්ස ලෝකෙ ඉපදිච්ච හැම කෙනෙක්ම මව් කුසත් තුල මාස 10ක් ලේවිලක නෙමෙයිද බලන්නේ. එහෙමයි. ඒක සැපද දුකද ඒක? දුකක් නෙමෙයි. දැන් අද අපිට පුළුවන් ද වතුර ටැංකියක් අස්සේ මේ මූණ යට ගහගෙන ඉන්න? කොච්චර අපහසුද පින්නේ? එහෙමයි. නමුත් අපි මාස දැන් අපිට පුළුවන් ද එච්චර ඕනේ පුටුවක් කුටලා පුළුවන් ද පැයක් ඉන්න? පැයක් ඕනේ පැයක් 24ක් පැය 24ක් ඉන්න පුළුවන්ද? පැය 24ක් ඉන්න බෑනේ. එහෙම බැරි වුණා නම් මව් කුසත් තුල අපි අවුරුදු 10 මාස 10ක් හිටියනේ. කොච්චර දඟල දුකසේ දින්නේ නැත්තේ නේ. එහෙමයි. නුවණ තියන කෙනෙකුට තේරෙනවා එහෙනම් මේ ඉපදීම දුකක්. ජරාව දුකක් නැද්ද බලන්න අපිට ටික ටික මෝරා යන්න මොකද වෙන්නේ? අපි කායික වශයෙන් මානසික වශයෙන් මොකද වෙන්නේ? ටික ටික අඩපණ වෙනවා. ඒක සැපද දුකද? දුකක්. ලෝක පිළිගැනීම වශයෙන් ගත්තම මොකද වෙන්නේ? වැඩි වෙනවද අඩු වෙනවද වයසට යන අඩු වෙලා යනවා. ඔය තෙන් වලට පරණ ටයර් වගේ හරියම හිදාලා තියෙන්නේ ඔය කට්ටිය වයසට යනකොට. ඒතර හිතට කොච්චර ශෝකයක් දුකක් ඇද්ද? කොච්චර දැන් ඉතර ඕනේ තා අපි බලන්නකෝ අපි පිරිසක් අතර ඉන්නකොට අපි කිසි කෙනෙක් ගණන් ගන්න නැත්තම් අපේ හිතට කොහොමද තියෙන්නේ? දුකක් තියෙනවනේ. වයසට ගිහිල්ලා ඔය වගේ වැටලා ඉන්නකොට මොකද වෙන්නේ? ලොකු මානසික වේදනාවක් තියෙනවා. හිතාගන්න බෑනේ එතකොට. එතකොට මේ මානසික දුකට දරාගෙන ඉන්න කොච්චර අවබෝධයක් තියෙන්න ඕනද? මේක තමයි ව්‍යාධිය නම් ජරාව නම් දුක. ලෙඩ වෙලා ඉන්නකොට අපි මේ දැන් බලන්න කාර්යබහුල ජීවිතය අපි ලෙඩ වෙලා දවස් දෙකක් විතර ඇඳේ වැටලා හිටියොත් එහෙම කොච්චර අමාරුවෙන්ද ඉන්නේ? එහෙමයි. සමහරවිට ලෙඩ වෙලා විඳින දුකට වඩා දුක් විඳින බොහෝ අය ඒකාකාරී වීම නිසා. එහෙමයි. ඔව්. එච්චර පීඩාකාරී කොහොමද මේ එකතැනටලා ඉන්නවා කියන එක. බලන්න එතකොට සම්දිට්ඨික නැද්ද මේ දහම? සම්දිට්ඨිකයි. මේ ජීවිතේම නුවණින් බලද්දි තේරෙන්නේ කොහොමද? සත්‍යයක්මයි මේ. තව දෙයක් සයන්ස් දැන් පින්වත් ස්වාමීන් වහන්සේලා හුදකලාව තුළ ජීවත් වෙනවා කියන එකත් හරි මාසිරිමත් කාරණයක්. කොච්චර යා එතකොට මානසික දමනය සංහිඳියාවක් හදා ගන්න ඕනද? කොච්චර මානසික පරිවර්තනය නිර්මාණය කර ගන්න ඕනද? ඒකයි මේ හුදකලා බවට හුරු වෙන්නේ නැත්නම් ඒ පැවිදි ජීවිත අසාර්ථකයි. මොදිකට හේතුව ඒ පැවිදි ජීවිතය තුළ තියෙන දුක, දොම්නස, දැවිලි, පිච්චිලි, කෙලෙස්, ගැටීම් විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ. එහෙමයි. බලන්න හුදකලා බවත් එක තියෙන්නේ වැඩිපුර ඕකනේ. පිරිසක් අතර හුදකලා වෙච්ච ගමන් හිතට එන්නේ කොහමද? නිකන් නුරුස්සන ගතියක් එනවනේ. එහෙමයි. කියන හුදකලා බව විතර කොච්චර හදා ගන්න ඕනේ ජීවිතේට. බලන්න සම්දිට්ඨික ධර්මයේ ආශ්චර්ය. ඒතර මේ ධර්මයේ කියන එක එහෙනම් සම්දිට්ඨික දෙයක්. ඊට අකාලිකයි. ඒතර බලන්න මේ එතකොට මේ ඔය කිව්ව කාරණා ටිකේ දුක අතීතේ ඉන්න කෙනාට තිබුණා. වර්තමානයේ උපදින කෙනාටත් තියෙනවා. අනාගතයේ උපදින කෙනාටත් තියෙනවා. එහෙම. අකාලිකයි. ඒහි පස්සිකයි තව ඕන කෙනෙකුට ඇවිල්ලා මේ කාරණේ තේරුම් කරලා දුන්නොත් ඒක එහෙමයි කියලා පිළිගන්නවා මිසක ඒක එහෙම නෙවෙයි කියලා කියන්න බෑ. කරුණ සහිත නිසා. කරුණ සහිතයි ඒක. එහෙමයි. ඕපනායකය කියලා කියන්නේ තමන්ගේ ජීවිතේට මේ ගලප බලන්න ඕනේ. ඇත්ත නේද? මං ඉපදුනේ මෙහෙම මේ විදිහට හිටියා අම්මෝ දුකක් නේද? මං ජරාවට පත් වෙනකොට මේ විදිහට ඉන්න වෙනවා අම්මෝ දුකක් නේද? එච්චරයි. පච්චත්තම් වේ. ඒතකොට මොකද වෙන්නේ? තමන්ගේ නැන පමණින් එයාට වැටහෙන පටන් ගන්නවා මේ සත්‍යයක් කියලා. ඔන්න ඔය විදිහට ධර්මයේ ස්වාක්කාත සම්දිට්ඨික අකාලික ගුණ පිළිබඳව සිහි කර සතුටු වෙන්න ඕන කියනවා. ඒතර මොකද වෙන්නේ? පිං ගලනවා කියන්නේ. ආශ්චර්ය තියෙන්නේ ඒකයි. පිං ගලනවා. එහෙමයි. හරි පුදුමයි පින්වත්. ඒතර ධර්මයේ ගුණ උනත් අපිට චතුරාර්ය සත්‍ය පරියායෙන් වේවා, ආයතන පරියායෙන් වේවා, පටිච්චසමුප්පාද පරියායෙන් වේවා,
තමන්ගේ ජීවිතේට ගලප සසර වේවා අනමතග්ග සංයුක්ත සිහි කර කර වෙන්න පුළුවන් කෙනෙකුට. එතකොට ප්‍රීතවත් විමානවත් කියෝ කියෝ හරි වෙන්න පුළුවන්. අපි හැමතිස්සෙම ධර්ම ආස්වාදයක් ලබන්න ඕන. ධර්ම ආස්වාදයක් ලබනකොට ගලන්නේ කොහොමද? පිං ගලනවා. ඒතර කල්පනා කරලා බලන්න මේ ධර්ම දානේ දෙන පිරිස දැන් මේ බණපද ඇහෙන්න යම්තා පිරිසගේ සිත් සතන් තුළ ඒ බණ නිසා හිතේ පහන් සිත් උපදිනවනම් පින් නේද ගලවන්නේ. එහෙමයි. පින් ගලන උල්පත් බිහි කරන්න ධර්ම දාන දෙන පිරිස අනුග්‍රහයක් කළා වෙන. අනිත් දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් තුළ පින්මැසි වස්සන්නට අනුග්‍රහ කළා නම් තමන් සසර යනකොට මොකද වෙන්නේ? තමන්ගේ ජීවිතේට පින් උපදවන්න තමන්ට අනුග්‍රහය සැලසෙන. එහෙමයි ධර්ම දාන එක ආශ්චර්යයි. පිනට අනිත් අයට පින රැස් කරගන්න නම් අනුග්‍රහ කරන්න කියන්නේ සැපේ වෙනුවෙන් අනුග්‍රහ කළා කියන්නේ. එහෙමයි. පින කියන්නේ සැපේට කියන නමන්නේ. එහෙමයි සර්. ඒතකොට සැපේ වෙනුවෙන් අනුග්‍රහ කළා නම් තමන්ට සසර යනකොට මොකද වෙන්නේ? තමන්ගේ සැපේ වෙනුවෙන් අනුග්‍රහ කරන්න කට්ටිය ඉන්නේ. එහෙමයි තියෙන්නේ. තමන්ගේ සැපේ වෙනුවෙන් අනුග්‍රහ කරන්න කට්ටිය ඉන්නේ. හරි ආශ්චර්යයි. භාගතුන් දේශනා කළා මේ වනාහි දෙවෙනි පුණ්‍ය ප්‍රවාහය කියනවා. කුසල ප්‍රවාහය කියනවා. ඒ සුගති සැප ලබා දී සැප විපාක සලසයි. සුගතිය පිණිස පවතින්නේ සිතට ප්‍රිය ඇති කරන කාන්තු මනාපු හිතසුව පිණිස පවතින්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදු නෙතටමයි මේ ආශ්චර්ය පේන්නේ. එහෙමයි. බුදු ගුණ ගැන මේ විදිහට පහදිනකොට පින් රැස් වෙනවා කියලා ශාස්ත්‍රුන් වහන්සේ දකින්නේ. ධර්ම සත්‍ය පරම සත්‍ය වූ ධර්මී ගුණ සිහි කරනකොට පින් රැස් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දකින්නේ. එහෙමයි. ඊළඟ දේශනා කරන මහන්නේ ආර්ය ශ්‍රාවකයා සංඝයා කෙරෙහි නොසෙල්ලෙන පැහැදීමෙන් යුක්තයි කියනවා. තුමද්ද ඒත් කො පහදින්න ඕනේ මෙන්න මේ ක්‍රමයට නිකන් නෙමෙයි. සමහර අය පහදිනවා හිමී යන නිසා පහදිනවා. සෙරෙප්පු දාන්න නැති නිසා පහදිනවා. කැලේට වෙලා ඉන්න නිසා පහදිනවා. සිවුරේ පාට නිසා පහදිනවා. එහෙම නේද? එහෙමයි. කිස් රැවුල් බාලා නිසා පහදිනවා. එහෙමයි. සමහර කට්ටිය පහදිනවා එතකොට මේ කුමද්ද මේ ඒ කිනා සමහරලාට කතා කරන විලාසය නිසා පහදිනවා සමහර විට. එහෙමයි. ඒ කියන්නේ ගුණ මෙතන පහදින්න කියන්නේ කොහොමද දන්නවද? ගුණ සම්පත්තියට. ඒකට ප්‍රඥා ගෝචර වෙන්න ඕන කියනවා. අර පැහැදීම් ටික අර පිං උපද්දනව නැත්තිනේ. එහෙමයි. නමුත් ඒ පින ගංගාවක් බවට පත් කරගන්න මෙතන ශ්‍රාවකයා ඉන්නවා. කොහොමද දෙකට හේතුව? සමහරට අර පැහැදීම සමහරට එක එක්කෙනාගේ නැති කරන්න පුළුවන්. හිමින් යන එකට පැහැදුනා නම් හයියෙන් ගියපු ගමන් ඒ පැහැදීම ඉවරයි. එහෙමයි සවිනාස. තේරෙනව නේද? ඒ හිමින් ලස්සනට කතා කර කර හිටපු කෙනා ටිකක් ආවේගශීලීව කතා කරපු ගමන් අර පැහැදීම ඉවරයි. පින ඉවරයි ඊට පස්සේ. ගුණීට පැහැදුනොත් මොකද වෙන්නේ? ආශ්චර්යයි. විනාශ වෙන්නේ නැහැ. එතකොට කෙනෙක් අරමුණු කරගෙන නෙමෙයි හිතන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ පිරිසක් හිටියා නම් ඒ පිරිස රාගය දුරු කරන්නයි මාර්ගයට ඇවිල්ලා ඉන්නේ. එහෙමයි. අනිත් එහෙම පහදිනව නම් විනාශ වෙන්නේ නැහැ. ඒතර අද වර්තමානයේ කෙනෙක් මේ අපි හිතමු සිවුර දාගත්තු කෙනෙක් එහෙම ඉන්නේ නැහැ කියලා. එතකොට ඒ කාරණේට අපහදින්නේ නැහැ. ඇයි? එයා පැහැදුනේ කාටද? භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයනේ. එහෙමයි. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය මොන ගුණෙන්ද? රාගය දුරු කරන කෙනෙක් නේ. එහෙනම් ඉතින් මෙයා එහෙම කෙනෙක් නෙමෙයි. එහෙමයි. ඒතර ඒ ගැටලුවක් කරගන්නේ සරලව හඳුනගන්න පුළුවන්. සරලව හඳුනගන්න පුළුවන්. දැන් මෙතන කියන්නේ දැන් සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝ. මොන ශ්‍රාවක සංඝයා කියන පිරිස හඳුනගන්න කොහොමද? සුපටිපන්න. ඒ නිසා තමයි ආර්ය කියන නම වැටෙන්නේ. සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ මෙන්න මේ කියන පිළිවෙතට ආපු කෙනෙක් කොහොමද? රාගයක් ආවද රාගي දුරු කරන්න මහන්සි ගන්න. දැන් තුන් සිවුරෙන් සීමා වෙනවා. ඒතර විවිධ විලාසිතා ඇඳුම් අඳින ලෝකේ සිවුරු තුනකින් විතර ජීවත් වෙනවා කියලා කියන්නේ රාග දුරු කිරීමක් නෙමෙයි. රාග දුරු කිරීමක්. එහෙමයි. විවිධ අයුරින් විවිධ කිතර කෑම හදා කන ලෝකේ උදේවරු විතරක් වළඳලා ඉන්නවා කියන්නේ රාග දුරු කරන්නේ එතකොට. රාග දුරු කරනවා. එතකොට මුදල් පරිහරණය කරමින් ඊට පස්සේ කාම්භෝගී කැමති දේ හොයා යන ලෝකේ මුදල් පරිහරණය අතහැරිය කියලා කියන්නේ රාග දුරු කිරීමක් නෙමෙයිද? රාග දුරු කිරීම. දවස් එතකොට විවිධ අයුරින් විවිධ විකාර ඔස්සේ මේ දේවල් බලමින් විවිධ විකාර ශ්‍රවණය කරමින් ඉන්න ලෝකේ ඒ සියල්ල අතහැරලා කෙනෙක් ඉන්නවා කියලා කියන්නේ රාග දුරු කිරීමක් නෙමෙයිද? රාග දුරු කිරීම. ඒතර ගෙවල් දොරවල් යාන වාහන වලින් මේව හරි හම්බ කරමින් ජීවත් වෙන ලෝකේ ඒව අතහැරලා ජීවත් වෙන්න මහන්සි ගන්නවා කියන රාග දුරු කිරීමක් නෙමෙයිද? රාග දුරු කිරීමක් ඒකට.
ඒතර හරි ආශ්චර්යයි. සීල සම්පත්තිය පිහිටනවා කියන්නේ රාග දුරු කිරීම. එහෙමයි. ඉන්ද්‍රිය দমনය කියන්නේ රාග දේශ මොහ දුරු කිරීම. ආහාරේ මාත්‍රා පුරුදු කරනවා කියන්නේ රාග දේශ මොහ දුරු කිරීම. නීවරණ ධර්ම දුරු කරනවා කියන්නේ රාග දේශ මොහ දුරු කිරීම. ඒතර මේව දුරු කර දැන් ඉන්නේ ශ්‍රාවකයා. අන්න සුපටිපන්නයි කියලා කියන්නේ ඒකට. ඒතර මේවා එකිනෙක කෙනාගේ ප්‍රඥාවේ වීරි ප්‍රමාණය අනුව වෙනස් වෙනවා ඒක. ගුණ වශයෙන් හඳුනා ගැනීම තමයි නිවැරදි. නමුත් අපි හිතන්න ඕන සුපටිපන්න ගුණයෙන් යුක්තයි ශ්‍රාවක සංඝරත්නය. එහෙමයි. මොකද අපි පුද්ගලික කෙනෙක් ඉලක්ක කරගන්න ගියන් තමයි මේ විවේචන, නිന്ദා, අපහාස මේ ඔක්කොම තීරණය වෙන්නේ ඒකත් එක්ක. දැන් කෙනෙකුට අපි හිතමු මෙහෙම කෙනෙකුට යම් දෙයක් ඇසුරු කළ සැනින් රාගය ඇති වෙනවා. ඒක පුද්ගලිකයි. කෙනෙකුට යම් දෙයක් පරිහරණය කළ සැනින් රාග දේශ මොහ ඇති වෙනවා. ඒක පුද්ගලිකයි. ඒක අනිත් එක්කෙනාට පණ පොවන්න යන්න හොඳ නැහැ. මට ඇති වුණා එහෙනම් උඹටත් එහෙම කෙනෙක් එහෙනම් උඹ මේ ටික ඇසුරු කරන්නේ රාග දේශ මොහ නිසා කියලා. අන්න එතන අපිට විනාශෙන් තැන එතන. එතෙන්ට කවදාවත් අපි එන්න හොඳ නැහැ. මේක ධර්මයේ තියෙන ලෝකයා මනින්න නෙමෙයි. ධර්මයේ තියෙන්නේ තමන්ගේ ගමන හදාගන්න, නිවන් මඟ හදාගන්න. එහෙමයි. ඒතකොට බාහිර ලෝකයේ ඒතකොට මේ සංඝ සමාජයේ තමන්ට සීමා වෙච්ච පටු කෝණයකින් මනින්න ගියාම තමයි ප්‍රශ්න හටගන්නේ. එහෙමයි. ඒ නිසා තමන්ට රාග දේශ මොහ යම් අරමුණකින් ඇති වුණා නම් තමන්ට ඇලීම මුලාවත යම් අරමුණකින් ඇති වුණාට අනිත් එක්කෙනාට ඒක ඇසුරු කරද්දී ඇති වෙනවා කියලා එහෙම ගත්තොත් එහෙම ප්‍රශ්නයක් නෙවෙයි. එහෙමයි. තේරෙනවද නේද? පුද්ගල විදත්‍යක් කියලා එකක් පුද්ගල විදත්‍යක් තියෙනවා. සසරින් පිරු කට්ටිය ඉන්නවා. ඒතර මේ වගේ පිම්පිරු උත්තමයන්ට මේ පොඩි දෙයක් ඇසුරු කළ පමණින් එහෙම ඇති වෙනවා කියලා අපිට කියන්න බෑ ඒක. එහෙමයි. එහෙම ගත්තොත් මේක අපි අසත්පුරුෂ වෙනවා. සමහරලාට ස්වාමීන් වහන්සේ අර රාගයේ අඩු වැඩි වශයෙන් තියෙනවා නේ. එහෙමත් තියෙනවනේ. එහෙමත් තියෙනවා. එහෙම කවදාම මනින්න බෑ. ඒ මනින්නේ ඈම අසත්පුරුෂ බව. කවදාවත් එතෙන්ට යන්නේ බෑ. අපිට තියෙන ගුණේ සිහි කරන එක විතරයි. එහෙමයි. මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකයා රාග දේශ මොහ දුරු කරන මාර්ගයට පැමිණලා ඉන්නවා. ඒක ආශ්චර්ය අద్భుත දුර්ලභ කාරණාවක් මේ ලෝකේ. එහෙමයි. ඊට පස්සේ උජුපටිපන්නයි කියලා කියන්නේ දැන් සමහර ශ්‍රාවකයෝ ඉන්නවා. ඒක කාලයක් පුරුදු කළා කාලයක් අතහරිනවා. දැන් සාමාන්‍ය ගිහි සමාජය ගත්තොත් ඔබ කල්පනා කරලා බලන්නකෝ. දැන් පොයේ දවසට උපෝසතේ ගන්නවා. එහෙමයි. විකාල භෝජනේ අතහැරලා, නැටුම් ගැයුම් අතහැරලා, මල් ගඳ සුවඳ විලවුන් අතහැරලා මාසෙට සමහර දවසයි. ඒකට ඒ ගුණ සම්පත්තිය ඉදිරියට උජුපටිපන්න නැහැ. ඍජු නැහැ. මාසෙකට දවසයි කරන්නේ. වක්‍රයි එතකොට. එහෙමයි. ඒක ඍජුයි කියලා කියන්නේ මොකද්ද? තමන්ගේ ජීවිතේ හැමදාම මේක පුරුදු කරගෙන යනවා. ඍජුයි කියලා කියන්නේ ඒකට. එහෙමයි. උජුපටිපන්නයි. ඥායපටි අන්න එහෙම ඉන්න කෙනාට තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. දිගින් දිගටම ඍජුව දිගින් දිගටම නැවත ගුණේ පිහිටා ඉන්න කෙනාට තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. ඒ කෙනාට තමයි පටිච්චසමුප්පාදය අවබෝධ වෙන්නේ. අන්න එකට කියන ඥායපටිපන්න. ඒ අවබෝධයෙන් උපදින මේ මාර්ගයට පිළිපන් පිරිසක්. සාමීචිපටිපන්න කියන්නේ මොකද්ද? එතකොට ඒ මාර්ගයේම දෙව් මිනිස් ලෝකයාට දේශනා කරන පිළිපන් පිරිසක්. එහෙමයි. ඒතර බාහිර ලෝකේ විවිධ මතවාද ප්‍රකාශ කර ඉන්න ලෝකේ ඒ ශ්‍රාවකයා මොකද දෙව් මිනිස් ලෝකයට දේශනා කරන්නේ? තමන්ගිත රාගෙන් දේශයෙන් මෝහෙන් නිදහස් කරන්න යම් භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයක් තමන්ට අනුග්‍රහ කළාද? ඒ ධර්මයේ දෙව් මිනිස් ලෝකයට දේශනා කරගෙන යනවා. අන්න ඥායපටිපන්නයි. අන්න ඒ උත්තරමිය තමයි කියනවා අර පුද්ගල වශයෙන් ගත්තොත් 8 දෙනෙක් කියලා, යුගල වශයෙන් ගත්තොත් 4 දෙනෙක් කියලා. ආන් ඒ උත්තරමිය ආහුණීය ගුණේ යුක්තයි කියලා සිහි කරන්න කියන. හොයාගෙන යන්න සුදුසුයි. කියන්නේ මේ ලෝකේ යම් කෙනෙක් හොයාගෙන යන පියවරක් තියෙනවා නම් සුදුසු එක පිරිසයි ඉන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය. වෙන පිරිස නෑ ඒතර මේ ලෝකේ හොයාගෙන යන සුදුසු. පාහුණීය. ගෙදර වඩම්මන්න සුදුසු. තමන් ගාවට වඩම්මගෙන ඉන්න සුදුසුයි කියනවා. දක්කිනේ දෙන්න සුදුසුයි කියනවා. අංජලි කරණීයයි වඳින්න පුදන්න සුදුසුයි කියනවා. අනුත්තර පින්කිතයි කියනවා. ලෝකීය පිනක් උපද්දනව නම් ආන් එතෙන්ට තමයි කියනවා මේ තමන් පින්ඩපාත සේනාසන ගිලන්පසලින් දුන්නොත් අනුත්තර පින්පල උපදිනවා කියලා. ওই විදිහට සිහි කර කර පහන් සිත් උපදිනකොට මොකද වෙන්නේ? අන්න පින් ගලනවා කියනවා. මහානි ආරි ශ්‍රාවකයා ඊළඟ කාරණේ තමයි ආර්යකාන්ත සීලෙන් යුක්තයි කියනවා. එහෙමයි. කැඩුණු නැති, සිදුරු නැති, පැල්ලම් නැති, කෙලල් නැති, අනිත් එක තමයි දෘෂ්ටි වලට අහු වෙච්ච නැති. සමහර දේවල් අපි කයින් වචනෙන් පුරුදු කරනවා දෘෂ්ටි වල බැඳිලා. මේකෙන් පිනක් රැස් වෙනවා කියලා හිතලා කයින් කරනම පින් රැස් වෙන්නේ නැහැ ඒක. එහෙමයි. අපි පවත් දුර වෙනවා කියලා හිතන කයින් පව දුර වෙන්නේ නැහැ ඒක. අන්න ඒ වගේ දෘෂ්ටි නෑ බුදුරජාණන් වහන්සේගේ සීලය තුළ. එහෙමයි. ගිහි ජීවිතයේ කෙනාගේ පංච සීලය තුළ දෘෂ්ටි නෑ.
අනිවාර්යෙන් මේ පංචශීලයේ කැඩුවොත් මේ පංච දුස්චරිත තුළම එක හැම එකක්ම තුළම තියෙන පව් රැස්වෙන එක. පංච සුචරිතය තුළින් හැම එකකින්ම තියෙන පින් රැස්වෙන එක. එහෙමයි. බුදුරජාණන් වහන්සේ මේ සීලයයි මේ සීලය කියලා දේශනා කළාද ඒ හැම දෙයක් තුළම යහපතක් තියෙනවා. හැම එකෙම පින උපදිනවා කියලා කියන්න බෑ. දැන් සමහර දේවල් තියෙනවා භාග්‍යතුන් වහන්සේ ඉන්න කාලේට විතරක් සමහර වළංගු වෙන කාරණාවක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ කාලේ සමහර සිල්පද තියෙනවා සිරිප්පු දාන්න එපා කියන. ඒතර සිරිප්පු දාන්න එපා කියලා කියන්නේ ඒ කාලේ සමහර මිනිස්සු ගරහනවා. සිරිප්පු දැම්මට පස්සේ. එහෙමයි. ඒතර ඒ කාර්මී එච්චර වළංගු වෙන්නේ නැහැ. ඒතර අද වගේ යුගයක ඒකට. ඒතර සිරිප්පු දාන්න එපා කියලා කියන්නේ මිනිස්සු ගරහන නිසා. ඒ මූලික සිල්පද තියෙනවා. සංයෝජන ධර්ම ගැලවිලා යන පින් උපදින කුසල් උපදින සිල්පද තියෙනවා. ඒතර ඒ වන්නේ සිල්පද එයා ආරක්ෂා කරනවා කියන පින් ගලනවා කියන. පින් ගලනවා කියන. මහන්නේ මේවනාහි පුණ්‍ය ප්‍රවාහය කුසල ප්‍රවාහය සතරයි කියන. සුගති සප ලබා දෙනු සැප විපාක සලසනු සුගතිය පිණිස පවතිනෝ කියන. භාගතුන් දේශනා කරන යමෙක් තුළ තථාගතයන් වහන්සේ පිළිබඳව නොසෙල්ලෙන පැහැදීමක් මනමින් පිහිටා ඇද්ද යමෙකුට නැනවතුන් විසින් පස්සන ලබන කල්යාණු ආරික සීලයක් ඇද්ද යමෙක් තුළ ශ්‍රාවක සංඝයා කෙරෙහි යම් ප්‍රසාදයක් ඇද්ද ඍජු ධර්මයේ පිළිබඳ අවබෝධයක් ඇද්ද ඔහු දිලින්දෙක් නොවේ කියන. ස්වාමීන් වහන්සේ මේ සෝතාපට්ටි අංගද විස්තර මේ සෝතාපට්ටි අංග තමයි ඇත්තටම මෙතන මේ තියෙන්නේ. එහෙමයි. එතකොට ඔහු දිලින්දෙක් නෙමෙයි කියන. හරි ආශ්චර්යයි. ඒතර බලන්න සමහර ගහක් යට ඉන්න පුළුවන්. දිලින්දෙක් නෙමෙයි. එහෙමයි. ඔහුගේ ජීවිතේ හිස්සුවක් නොවේ කියනවා. එයින් ශ්‍රද්ධාවත් සීලයත් සංඝයා කෙරෙහි ප්‍රසාදයත් ධර්ම අවබෝධයත් යන මේ කරුණ වලින් යුතුව නුවණැත්තා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය සිහි කරන්නේ කියලා. බලන්න එතකොට මේ දැන් පුණ්‍ය ගංගා පිළිබඳ මෙතන කරුණු 4යි මුලින් කරුණු 4යි. එතන මේ විශ්මිත පුණ්‍ය ගංගාවන් පිළිබඳව පින්වත්නි දසබල ඥානයන්ගෙන් විශාරද ඥානයන්ගෙන් මේ අග්‍රබවට පත් වුණු පරිපූර්ණ වුණු ශාස්ත්‍රුන් වහන්සේට තමයි මේ අවබෝධය පිහිටන්නේ. ඉතින් ඒ නිසා මේ සෑම දේශනාවක් තුළම ශාස්ත්‍රුන් වහන්සේගේ දසබල ඥානයක් තමයි ඉස්මතු කරවන්නේ. එහෙමයි. හරි ආශ්චර්යයි. විශාරද ඥානයක් තමයි පිළිබිඹු කරවන්නේ. එතකොට මේ විශාරද බව අපි විශාරද බව විදිහට හඳුන ගන්නවා. දේශනාවක් අහලා අපේ හිතේ හැකියාවක් තියෙනෝනේ විශ්මිත බව ඇති කරවගන්න. භාග්‍යතුන් වහන්සේගේ අනේ මේ දසබල ඥානයේ ආශ්චර්ය නේද මේ තියෙන්නේ කියලා අපි හැමතිස්සෙම දේශනාවක් ශ්‍රවණය කරලා අපි එතින්ට එන්න ඕනේ හැමතිස්සෙම. අරක කොහොමද මේක කොහොමද මෙහිම වෙන්නේ කොහොමද කියන තැනට මුලින් එන්න ඕනේ. මුලින් එන්න ඕනේ තමයි දේශනාව අහලා ආශ්චර්ය බවක් එන්න ඕනේ භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්ය අద్భుත අවබෝධය පිළිබඳ. ඒ වගේම ස්වාමීන් වහන්සේ අපිට සතුටක් ඇති වෙනවා අපිට මේ වගේ ශාස්ත්‍රවරයෙක් සරණ යන්න ලැබිච්ච එක ගැන. අන්න එතින් එන්න පුළුවන් නම් ඒක සරණේ පිහිටන්නේ එතකොට තමයි. එහෙමයි. අර එහිම සරණේ පිහිටියොත් තමයි අපට සසර පුරාවටම සුවපත් වූ ජීවිතයක් ගත කරන්න භාග්‍ය උදා වෙයි. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම මේ දුර්ලභ භාග්‍ය උදා කරගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් සුන්දර වූ දහම් පරයයක් අදත් සම්බුදු සිතක අසිරිය උතුම් වූ දහම් සාකච්ඡාව තුළින් අපට දැනගන්න ලැබුණා. අපි මහා සංඝරුවනට දෙපා නැමද ආරාධනා කරමු වැඩසටහනේ උතුම් වූ පුණ්‍යානුමෝදනාව සිදු කරන්නට. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. පින්වත්නි අද දින සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ අද්දින උපන්දිනයේ සමරණ යශෝදා විජේසිංහ දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පැතීම පිණිස ඒ වගේම අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත් රැකී ආරක්ෂා කටයුතු සාර්ථක කර ගැනීමටත් ආශිර්වාද කිරීම පිණිස දුබාහි පදිංචි පින්වත් සුදත් විජේසිංහ සහ නිල්මිනී විජේසිංහ යන දෙමව්පියන් දෙපළ ඇතුළු පවුලේ සියලු දෙනා ඒකරාශී වෙලා තමයි මේ උදාර පුණ්‍ය ධර්මයේ රැස් කරගන්නේ. ඉතින් මේ රැස් වුණු උදාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජය මේ පින් අනුමෝදන් වේවා. සක්දිවිඳුන් විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට සතරවරන් රජදරුවන් ඒ වගේම සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසඹ දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට
සදහවත් ගිහි පිරිසට සලසා දෙත්වා දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා, ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුණු උදාාර පුණ්‍ය සම්පත්තිය විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා පානදුර වලාන මහ පන්සලේ පින්වත් කස්සප ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට මේ රැස් කරගත් උදාාර පින ධර්ම අවබෝධයේ පිණිස හේතු වාසනා වේවා කියලා අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුණු උදාාර පුණ්‍ය සම්පත්තිය අද දවසේ ධර්ම දානයේ සඳහා සම්බන්ධ වුණු සියලු දෙනා නමින් විශේෂයෙන් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය අද්දින උපන්දිනය සමරන යසෝදා විජේසිංහ දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ඒ වගේම මේ පවුලේ සියලු දෙනාවන ඒ ඩුබායි පදිංචි පින්වත් සුදත් විජේසිංහ නිල්මිනී විජේසිංහ යන පින්වත් දෙපළට පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු දෙනාටමත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට අපගේ පින්බර දෙමව්පියන්ට ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න සියලු දෙනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. සම්බුදු සිතක අසිරිය අපට කියලා දෙන්නට වැඩමවන්ට යෙදුණු පුණ්‍යවන්ත මහා සංඝරුවනට අපි පුණ්‍යානුමෝදනා කරමු. දහම් ශ්‍රවණයෙන් රැස් වූ සියලු පින් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නොවලහා අනුමෝදන් වේවා. අපගේ මහා සංඝරුවන නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ගෞතම බුදු සසුනේ උතුම් වූ සනාතන රැකවරණය ලබත්වා. සාදු සාදු සාදු. උතුම් වූ ධර්ම සාකච්ඡාව වෙනුවෙන් අද දවසේ බැතිබර විකාශන දායකත්වයේ දරුවේ අද දින උපන්දිනයේ සමරන යශෝදා විජේසිංහ දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවය, ඒ වගේම අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත්, ඒ වගේම රැකී ආරක්ෂා කටයුතු සාර්ථක කර ගැනීමටත් ආශිර්වාද කිරීම පිණිස ඩුබායිහි පදිංචි පින්වත් සුදත් විජේසිංහ සහ නිල්මිනී විජේසිංහ යන පින්වත් දෙමාපියන් දෙපළ විසිනුයි, ඒ වගේම පවුලේ සියලු දෙනාම එකතු වෙලයි සම්බුදු සිතක අසිරිය උතුම් වූ සදහම් ධර්ම සාකච්ඡාව වෙනුවෙන් බැතිබර විකාශන දායකත්වයේ දරුවේ මෙවැනිම වූ උතුම් වූ දහම් පරයයක් ඔබට ශ්‍රවණය කරන්නට අවස්ථාව ඉඩ සලසා දීමේ අපේක්ෂාවෙන් සමුගන්නවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.